ආයුබෝවන් ගණිතය 7 ශ්‍රේණිය සාධක හා ගුණාකාර 4 පාඩම පළමු වන කොටස. අපි මුලින්ම බලමු සාධකයක් කියන්නේ මොකක්ද කියලා. පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවාම ඉතිරි නැතිව එම සංඛ්‍යාව බෙදෙනවා නම් අපි කියනවා එය පළමු සංඛ්‍යාවේ සාධකයක් කියලා. උදාහරණයක් විදිහට 10 බෙදීම 5. 10 5න් බෙදුවාම පිළිතුර 2යි ඉතිරි 0යි. ඉතිරි නැතුව බෙදෙන හින්දා අපි කියනවා 5 කියන්නේ 10ෙහි සාධකයක් කියලා. මේ ආකාරයෙන් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදෙනවද කියලා පහසුවෙන් අඳුනගන්න පුළුවන් භාජ්‍යතා රීති වලින්. අපි ඒ ගැන සලකලා බලමු. අපි දැන් ඉගෙන ගන්නට යන්නේ මේ භාජ්‍යතා රීති වලින් එකක්. ඔබට මතක ඇති 6 ශ්‍රේණියේ ගණිත පාඩමෙන් මේවා ඉගෙන ගත්තා. බලන්න. පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි බලන්න. පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවද කියලා පහසුවෙන්ම හඳුනගන්න පුළුවන් ක්‍රමය තමයි එම පූර්ණ සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙන ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා බලන්න ඕනේ. ඉරට්ටේ සංඛ්‍යාවක් නම් එම සංඛ්‍යාව අනිවාර්යයෙන්ම දෙකෙන් බෙදෙනවා. උදාහරණයක් විදිහට 52 කියන සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙන ඉලක්කම මොකද්ද? 2. එතනම් 2 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් හින්දා අපි කියනවා 52 දෙකෙන් බෙදෙනවා කියලා. ඊළඟ උදාහරණේ තියෙන්නේ 1046. මේ සංඛ්‍යාවේ බලන්න එක ස්ථානයේ ඉලක්කම කීයද? 6. 6 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්ද නැද්ද? ඔව්, ඉරට්ට සංඛ්‍යාවක්. මේ නිසා 1046 කියන සංඛ්‍යාවත් දෙකෙන් බෙදෙනවා. ඊළඟ භාජ්‍යතා රීතිය ඔස්සේ අපි 5න් බෙදෙන සංඛ්‍යා ගැන සලකා බලමු. පූර්ණ සංඛ්‍යාවක් 5න් බෙදේදැයි බැලීම. මේ බැලීමේ පහසුම ක්‍රමය තමයි පූර්ණ සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙන ඉලක්කම බිංදුව හෝ 5 කියන ඉලක්කමක් වේ නම් අපි කියනවා එම සංඛ්‍යාව 5න් බෙදෙනවා කියලා. උදාහරණයක් විදිහට 55 කියන සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම කීයද? 5. එනිසා අපි එය 5න් බෙදෙනවා කියලා කියනවා. ඒකට හේතුව මොකද? එක ස්ථානයේ තියෙන ඉලක්කම 5 නිසා. 1040 කියන සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම 0යි. 0 නිසා අපි කියනවා එය 5න් බෙදෙනවා කියලා. ඊළඟ භාජ්‍යතා රීතියෙන් අපි ඉගෙන ගන්නට යන්නේ පූර්ණ සංඛ්‍යාවක් 10න් බෙදෙනවද කියලා පහසුවෙන් බලා ගන්න. යම් පූර්ණ සංඛ්‍යාවක් එක ස්ථානයේ තියෙන ඉලක්කම 0 නම් අපි කියනවා එම සංඛ්‍යාව 10න් බෙදෙනවා කියලා. එක ස්ථානයේ තියෙන ඉලක්කම 0 නම් අපි කියනවා එම සංඛ්‍යාව 10න් බෙදෙනවා කියලා. උදාහරණයක් විදිහට 50 ගත්තොත් මේ සංඛ්‍යාව එක ස්ථානයේ තියෙන ඉලක්කම 0. ඒ නිසා අපි කියනවා එය 10න් බෙදෙනවා කියලා. 1540 කියන සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙන ඉලක්කම 0යි. ඒ නිසා අපි එය 10න් බෙදෙනවා කියලා කියනවා. අපි දැන් ඉගෙන ගන්න යන භාජ්‍යතා රීතිය ඔබ මීට කලින් ඉගෙනගෙන නැහැ. ඒ නිසා මේ පිළිබඳ හොඳින් අවධානයෙන් අසා සිටින්න. පූර්ණ සංඛ්‍යාවක් 4න් බෙදේදැයි බැලීම.
ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පූර්ණ සංඛ්‍යාවක අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව 4න් බෙදේ නම් අපි කියනවා එම සංඛ්‍යාව 4න් බෙදෙනවා කියලා. අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව කියන එක පිළිබඳ වඩාත් අවධානය යොමු කරන්න. මෙතෙන්දී අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව කියන එක අර්ථකථනය කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට බලමු 2024. 2024 කියන සංඛ්‍යාවේ අග ඉලක්කම් දෙක ගත්තාම 2යි 4යි. එhmenan අපි ඒක කියවන්නේ 24 කියලා. මේ 24 කියන සංඛ්‍යාව 4න් බෙදෙනවද නැද්ද? බෙදෙනවා. ඒ නිසා අපි කියනවා 2024 කියන සංඛ්‍යාව 4න් බෙදෙන සංඛ්‍යාවක් කියලා. ඊළඟ උදාහරණයේ තියෙන්නේ 4596. මෙහි අග ඉලක්කම් දෙක 9 සහ 6 වුණාට අපි ඒක කියවන්නේ 96 කියලා. 96 4න් බෙදෙනවද නැද්ද? බෙදෙනවා. ඒ නිසා අපි කියනවා 4596 කියන සංඛ්‍යාව 4න් බෙදෙන සංඛ්‍යාවක් කියලා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ තරමක් වෙනස් සංකල්පයක් ඉලක්කම් දර්ශකය. සමහර විට ඔබ මේ ගැන දන්නවත් ඇති. ඔබට මතකද ඔබේ වාසනාංකයේ තේරුව? කොහොමද ඔබේ වාසනාංකය තෝරන්නේ? ඔබේ උපන්දිනයට එන වර්ෂය මාසය සහ දිනේ එකට එකතු කළාම එක ඉලක්කමක් දක්වා ගණනය කරාම ලැබෙන අගය අපි කියනවා අපේ වාසනාවන්ත අංකය කියලා. බලමු අපි ඉලක්කම් දර්ශකය ගණනය කරන ආකාරය. උදාහරණයක් විදියට 123 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ගණනය කරමු. ඉලක්කම් 1, 2 සහ 3 තියෙන. මේ ඉලක්කම් එකිනෙකට අපි එකතු කරන්න ඕනේ. එකට දෙකක් එකතු කරන්න ඕනේ, දෙකට තුනක් එකතු කරන්න ඕනේ. පිළිතුරු විදියට ලැබෙන්නේ 6. එhmenan 123 ඉලක්කම් දර්ශකයේ 6. 1973 කියන ඉලක්කම් දර්ශකය ගණනය කරනකොට 1, 9, 7 සහ 3 එකතු කරන්න ඕනේ. එවිට ඔබට ලැබෙන පිළිතුර 20යි කියලා. නමුත් මේ 20 කියන පිළිතුරෙහි ඉලක්කම් දර්ශකය නෙමෙයි. හේතුව තමයි ඉලක්කම් දර්ශකය කියන්නේ සංඛ්‍යා එකතු කරාම එන තනි ඉලක්කමක් වෙන්න ඕනේ. එහෙමනම් නැවතත් අපි දෙකට බිඳුවක් එකතු කරනවා. එතකොට ලැබෙන ඉලක්කම් දර්ශකය තමයි 2. එහෙමනම් 1973 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය වෙන්නේ 2. අපි දැන් ඉගෙන ගන්න යන්නේ පූර්ණ සංඛ්‍යාවක් 3න් බෙදෙනවද කියලා බලන්න. බලන්න සංඛ්‍යා කිහිපයක් දීලා තියෙනවා. 45, 122, 4353. සංඛ්‍යාවක් 3න් බෙදෙනවද කියලා පහසුවෙන් හඳුනගන්න ක්‍රමය මොකක්ද කියලා බලන්නයි අපි දැන් යන්නේ. මේ සෑම සංඛ්‍යාවකම ඉලක්කම් දර්ශකය සොයා ගන්නවා. 45 ඉලක්කම් දර්ශකය 9යි. 122 ඉලක්කම් දර්ශකය 5යි. කොහොමද ලැබෙන්නේ? එකට දෙකක් එකතු කරනවා, දෙකට තුනක් එකතු කරනවා 5යි. 4353 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 6යි. 4ට 3ක් එකතු කරාම 7යි, 7යි 5යි 12යි, 12යි 3යි 15යි. 15 කියන සංඛ්‍යාවේ 1යි 5යි එකතු කරාම අපිට ලැබෙනවා 6. 45 කියන සංඛ්‍යාව ගත්තොත් ඉලක්කම් දර්ශකය 9යි. ඉලක්කම් දර්ශකයේ 3න් බෙදෙනවද? 9 කියන සංඛ්‍යාව 3න් බෙදෙනවා. 45 කියන සංඛ්‍යාව 3න් බෙදෙනවද? ඔව්. 3 කියන එක එම සංඛ්‍යාවේ සාධකයක්ද එහෙනම්? ඔව්. 122 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 5. ඉලක්කම් දර්ශකයේ 3න් බෙදෙනවද? නැහැ. 122 කියන සංඛ්‍යාව 3න් බෙදෙනවද? නැහැ. එහෙමනම් 3 කියන්නේ එම සංඛ්‍යාවේ සාධකයක් නෙමෙයි. 4353 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය
6යි. ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදනවද? ඔව්. සංඛ්‍යාව 3ෙන් බෙදනවද? ඔව්. 3 කියන එක එම සංඛ්‍යාවේ සාධකයක්ද? ඔව්. එහෙමනම් බලන්න මේ සෑම සංඛ්‍යාවකම ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදෙනවා නම් එම සංඛ්‍යාව 3ෙන් බෙදනවද නැද්ද? බෙදෙනවා. 45 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදෙනවා. ඒ නිසා සංඛ්‍යාවත් 3ෙන් බෙදෙනවා. 4353 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදෙනවා. ඒ නිසා එම සංඛ්‍යාවත් 3ෙන් බෙදෙනවා. එහෙමනම් ඔන්න ඔබට පුළුවන් පහසුවෙන්ම භාජ්‍යතා රීතිය ගොඩනගන්න පූර්ණ සංඛ්‍යාවක් 3ෙන් බෙදෙනවද කියලා බලන්නේ කොහොමද? පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදෙනවා නම් අපි කියනවා එම සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා කියලා. මොකද්ද? පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදෙනවා නම් අපි කියනවා එම සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා කියලා. යම් සංඛ්‍යාවක් 3ෙන් බෙදෙන සංඛ්‍යාවකයි හඳුනා ගැනීමට අභ්‍යාසයක යෙදෙනවා. 8, 4 සහ තවත් ඉලක්කමකින් යුතු ස්ථාන 3කින් යුත් සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. දක්වලා තියෙන හිස් කොටුවට ගැලපෙන ඉලක්කම ලියන්න කියනවා. මෙහිදී ඔබ මුලින්ම මොකද්ද බලන්න ඕනේ? හිස් කොටුවට යම් සංඛ්‍යාවක් ලියනවා නම් එම සංඛ්‍යාවත් එක්ක ඉලක්කම් දර්ශකයේ අගය හොයා ගන්න ඕනේ. අපිට මේට මුලින්ම යොදන්න පුළුවන් ඉලක්කම් වෙන්නේ බිංදුව. බිංදුව යෙදුවොත් ඉලක්කම් දර්ශකයේ 8 එකතු කිරීම 4 ධන බිංදුව වෙනවා. 8යි 4යි 12යි. 12යි කියන්නේ ඉලක්කම් දර්ශකයේ 3යි. ඒ නිසා පිළිතුර බිංදුව විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් 1 යෙදුවොත් 8යි 4යි 12යි 1යි 13යි කියන්නේ ඉලක්කම් දර්ශකයේ 4යි. ඒක 3ෙන් බෙදෙන්නේ නැහැ. 8 4ට පස්සේ 2 යෙදුවොත් ඉලක්කම් දර්ශකයේ වෙන්නේ 8යි 4යි 12යි 2යි 14යි කියන්නේ ඉලක්කම් දර්ශකයේ 5. ඉලක්කම් දර්ශකයේ 5 වුණ 3ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට අපිට මේකට තවත් සංඛ්‍යාවක් අපි හිතමු 6 ලිව්වා කියලා. 8 4 6 846. 8යි 4යි 12යි 6යි 18යි. එතකොට 8යි 1යි 9යි. ඉලක්කම් දර්ශකයේ වෙන්නේ 9. 9 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් නිසා අපිට පුළුවන් 6 පිළිතුරු විදිහට ලියන්න. මේකෙදි පිළිතුරු කිහිපයක් තියෙන බව ඔබට පැහැදිලි වෙනවා ඇති. මේ හා සම්බන්ධ තවත් අභ්‍යාසයක් බලමු. එක පාර්සලයකට සෑම ද්‍රව්‍යයකින්ම 3 බැගින් වනසේ පාර්සල් කිරීමට පහත ද්‍රව්‍ය ප්‍රමාණ ගෙන ඇවිල්ලා තියෙනවා. මකන 223ක්, පැන්සල් 221ක්, පෑන් 220ක්. ද්‍රව්‍ය කිසිවක් ඉතිරි නොමැතිව බෙදීමට ගෙන ආයුතු අවම ද්‍රව්‍ය ප්‍රමාණ සොයන්න. එහෙනම් ඔබ බලන්න ඕනේ කිසිම දෙයක් ඉතිරි වෙන්න බැයි නම් දැන් වැඩිපුරම ගෙනත් තියෙන්නේ මොකක්ද කියලා. වැඩිපුරම ගෙනත් තියෙන්නේ මොනවද? මකන. වැඩිම සංඛ්‍යාවක් තියෙන දේ ඉලක්කම් දර්ශකයේ හොයන්න. එතකොට මකනවල ඉලක්කම් දර්ශකයේ වෙන්නේ 2යි 2යි 4යි 3යි 7යි. ඉලක්කම් දර්ශකයේ 7 වුණාට මේක 3ෙන් බෙදෙන්නේ නැහැ. ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදෙන්න ඕන. 3ෙන් බෙදෙන්න නම් මේ ඉලක්කම් දර්ශකයට තව කීයක් එකතු වෙන්න ඕනේද? 2ක්. එහෙමනම් මකන සංඛ්‍යාව කීයක් වෙන්න ඕනේද? 225ක්. මකන සංඛ්‍යාව 225 වුණාම ඉලක්කම් දර්ශකයේ වෙනවා 2යි 2යි 4යි 5යි 9යි. එතකොට එම සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. එහෙමනම් මකන 225ක් තිබිය යුතුයි. තව මකන කීයක් ගේන්න ඕනේද? 2යි. මකන 225ක් ගේනවා නම් අනිකුත් දෑත් 225 ගානේ තියෙන්න ඕනේ. එහෙමනම් පැන්සල් තව කීයක් අඩුද? 4යි.
පෑන් කීයක් අඩුද? 5යි. අපි දැන් ඉගෙන ගන්නට යන්නේ තවත් භාජ්‍යතා රීතියක්. පූර්ණ සංඛ්‍යාවක් 6න් බෙදේදයි කියලා බලන්න. පූර්ණ සංඛ්‍යාවක් 2න් සහ 3න් බෙදෙනවා නම් එම සංඛ්‍යාව 6න් බෙදෙනවා. මෙතෙන්දී අපි 2න් සහ 3න් බෙදීම සම්බන්ධයෙන් වන භාජ්‍යතා රීතිත් මතකයට ගන්න ඕන. පූර්ණ සංඛ්‍යාවක් 2න් සහ 3න් බෙදෙනවා නම් අපි කියනවා ඒ සංඛ්‍යාව 6න් බෙදෙනවා කියලා. උදාහරණයක් විදිහට 108 කියන සංඛ්‍යාව ගත්තොත් 2න් බෙදෙන සංඛ්‍යාවක්ද කියලා කොහොමද බලන්නේ? භාජ්‍යතා රීතිය අනුව අග ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් නම් අපි කියනවා ඒක 2න් බෙදෙනවා කියලා. එහෙමනම් 108 කියන එකේ 8 කියන සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒ නිසා අපි කියනවා 108 2න් බෙදෙනවා කියලා. 3න් බෙදෙනවද කියලා කොහොමද බලන්නේ? මෙම සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය හොයාගන්න ඕනේ. ඉලක්කම් දර්ශකය ගණනය කළේ කොහොමද? එකට බිංදුවක් එකතු කරා, ඒකට 8ක් එකතු කරා. එහෙමනම් ඉලක්කම් දර්ශකය 9යි. ඉලක්කම් දර්ශකය 3න් බෙදෙනවා නම් අපි කියනවා එම සංඛ්‍යාව 3න් බෙදෙනවා කියලා. එහෙමනම් 108 ඉලක්කම් දර්ශකය 9යි. 9 3න් බෙදෙන නිසා අපි කියනවා 108 කියන සංඛ්‍යාව 3න් බෙදෙනවා කියලා. එහෙමනම් 108 කියන සංඛ්‍යාව 2නුත් බෙදෙනවා. ඒ වගේම 3නුත් බෙදෙනවා. ඒ නිසා අපි කියනවා එම සංඛ්‍යාව 6නුත් බෙදෙනවා කියලා. පූර්ණ සංඛ්‍යාවක් 9න් බෙදීම සම්බන්ධයෙන් වන භාජ්‍යතා රීතිය ගොඩනැගීම ගැනයි අපි දැන් සලකා බලන්නේ. උදාහරණ විදිහට සංඛ්‍යා කිහිපයක් දක්වලා තියෙනවා. මුල්ම සංඛ්‍යාව 45. 45 කියන සංඛ්‍යාව ඉලක්කම් දර්ශකය 9යි. එහෙනම් එම ඉලක්කම් දර්ශකය 9න් බෙදෙනවද? ඔව්. 45 කියන සංඛ්‍යාව 9න් බෙදෙනවද? ඔව්. එහෙනම් අපි කියනවා 9 එම සංඛ්‍යාවේ සාධකයක් කියලා. ඊළඟ උදාහරණය 122. මේ ඉලක්කම් දර්ශකය 5. 122 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 9න් බෙදෙනවද? නැහැ. එහෙනම් 122 කියන සංඛ්‍යාව 9න් බෙදෙනවද? ඒත් නැහැ. ඒ නිසා අපි කියනවා 9 එම සංඛ්‍යාවේ සාධකයක් නෙමෙයි කියලා. 4356 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 9යි. එහෙමනම් ඉලක්කම් දර්ශකය 9න් බෙදෙනවද? ඔව්. 9 9න් බෙදෙනවා. 4356 කියන සංඛ්‍යාව 9න් බෙදෙනවද? ඔව්. එම සංඛ්‍යාවත් 9න් බෙදෙනවා. ඒ නිසා අපි කියනවා 4356 කියන සංඛ්‍යාව සම්බන්ධයෙන් 9 එම සංඛ්‍යාවේ සාධකයක් කියලා. දැන් බලන්න නැවතත් උදාහරණ ටික දිහා. යම් සංඛ්‍යාවක් ඒ ඉලක්කම් දර්ශකයේ 9න් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව 9න් බෙදෙනවද නැද්ද? ඔව්. 45 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ 9න් බෙදෙනවා. ඒ වගේම එම සංඛ්‍යාවත් 9න් බෙදෙනවා. 122 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ 9න් බෙදෙන්නේ නැහැ. එම සංඛ්‍යාව 9න් බෙදෙන්නේ නැහැ. 4356 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ 9න් බෙදෙනවා. එම සංඛ්‍යාවත් 9න් බෙදෙනවා. එහෙමනම් බලන්න ඉලක්කම් දර්ශකයේ 9න් බෙදෙන හැම සංඛ්‍යාවක්ම 9න් බෙදෙන සංඛ්‍යා. එහෙමනම් භාජ්‍යතා රීතිය ගොඩනගන්න පුළුවන් අපිට. මොකද්ද? පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකයේ 9න් බෙදෙනවා නම් අපි කියනවා එම සංඛ්‍යාව 9න් බෙදෙනවා කියලා. සංඛ්‍යාවක් 9න් බෙදීම සම්බන්ධයෙන් වූ භාජ්‍යතා රීතිය ඔස්සේ අභ්‍යාසයක යෙදෙමු. එක් දරුවෙකු තම උපන්දිනයේදී පන්තියේ මිතුරන්ට බෙදා දීම සඳහා 100ට අඩු එහෙත් 100ට ආසන්න පෑන් සංඛ්‍යාවක් මිලට ගෙන තිබුණා.
එක් අයෙකුට පෑන් 9 බැගින් බෙදා දෙන්න පුළුවන් වුණා. ඔබෙන් අහනවා එහි තිබුණු පෑන් සංඛ්‍යාව කීයද කියලා. එහෙමනම් මේ පෑන් සංඛ්‍යාව අනිවාර්යයෙන් 9 බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕන. ඔබට මතක ඇති 9න් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න නම් එම සංඛ්‍යාව ඉලක්කම් දර්ශකයේ අනිවාර්යයෙන්ම 9 විය යුතුමයි. 100ට අඩු කියන නිසා 100ට ආසන්න කියන නිසා 100ට ඊළඟට අඩු පූර්ණ සංඛ්‍යාව වෙන්නේ 99. ඒ නිසා අපි 99 මෙහිදී යොදාගත්තොත් එහෙම 99 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ 9යි. ඒ නිසා එය 9න් බෙදෙනවා. මේ නිසා පිළිතුර කීයද? 99යි. එහෙමනම් දුවේ පුතේ මේ බාහ්‍යතා රීති නැවත නැවතත් ඔබේ මතකයේ රැඳෙනවා නම් ඔබට පහසුවෙන්ම පුළුවන් යම් සංඛ්‍යාවක සාධකයක් වෙනවද නැද්ද කියලා පහසුවෙන් අඳුනා ගන්න. මේ බාහ්‍යතා රීති ටික මතකයේ නංවා ගන්න නැවත නැවත. අපි මෙම පාඩමේ ඉතිරි කොටසින් නැවත හමු වෙමු. ස්තුතියි. ඊළඟ පාඩමින් අපි නැවතත් හමු වෙමු. ස්තුතියි.